නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි අපි මේ චතුරාර්ය සත්‍ය ගැන කතා කීපයක් කරලා තිනවා. අද විශේෂයෙන්ම මේ කතා කරන්නේ දුක්ඛ නිරෝධය ගැන. දුක්ඛ නිරෝධය ගැන මේ ඉස්සරලා කතාවක් කළා. ඒ කතාවේදී අපි පෙන්නලා දුන්නා මේ තණ්හාව නැති කිරීම තමයි දුක්ඛ නිරෝධය. අපි කීවා අපි හිත ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ වචන තුනක් පාවිච්චි කර කියනවා චිත්ත මනෝ විඥාන කියලා. මේ මනෝ කියන කෑල්ල තමයි අපි කල්පනා කරන කෑල්ල. ඒ කියන්නේ අදහස් නැවීම. අපි ගණන් හදනවා නම් ඒ මනස පාවිච්චි කරන්නේ. ඒ මනස කියලා කියන්නේ මොලේ ක්‍රියාකාරීත්වයක්. මොලේ කොටසක් තියෙනවා අපි ඉංග්‍රීසියෙන් කියනවා cerebral cortex කියලා. ඒ කෑල්ලේ තමයි කල්පනා කරන්නේ. විඥානය කියන්නේ මේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය. චක්කු විඥාන කියන්නේ ඇහි ක්‍රියාකාරීත්වය. සෝත විඥාන කියන්නේ කනේ ක්‍රියාකාරීත්වය. ගාන විඥාන කියන්නේ නාහේ ක්‍රියාකාරීත්වය. ජීවහා විඥාන කියන්නේ දිවේ ක්‍රියාකාරීත්වය. කාය විඥාන කියන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වය. මේ විඥාන පහ ඒ දකින ඇහෙන නාහිට දැනෙන දිවට දැනෙන ශරීරයට දැනෙන ඒ හැම එකක්ම මොලේට අරන් යනවා. ස්නායු දිග මොලේදි තමයි මේවා ගැන කල්පනා කරන්නේ. ඒ කල්පනා කරලා අදහසක් මවනවා. ඒ අදහස මැවීම තමයි මනෝ කියලා කියන්නේ. එතකොට මේ මනසෙන් මවාපු අදහසට තමයි කියන්නේ ධම්ම කියලා. එතකොට අදහස් මැවීම මනෝ මවලා ඇති වුණු අදහස ධම්ම. එතකොට ඒකට මනෝ විඥානය කියන වචනයත් යොදනවා. අද නවීන මනෝවිද්‍යාවේ මේ කරුණු පිළිඅරන් තියෙනවා. ඒ නිසා ඒක අපට අද නවීන විද්‍යාවට එකගයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඒ අදහසක් මාවාපුවාම යම් කිසි දෙයක් දැකලා හරි අහලා හරි අපි හිතුවොත් යම් කිසි කෙනෙක් ඇවිදි මොනවා හරි කියනකොට අපිට ඇහැට පේනවා, ඒ වගේම කනට ඇහෙනවා. ඒ පෙනිච්ච ඇහිච්ච දේ අපි අහගෙන ඉඳලා අපි තීරණය කරනවා මේ මිනිස්සයා මට බැන්නා, මට දොස් කීවා. එහෙම කියලා හිතුවොත් ඒ හිතීම අනුව තමයි අපට කේන්ති යන්නේ. ඒ කේන්ති යන කෑල්ල ඒකට තමයි කියන්නේ චිත්ත කියලා. එතකොට මේ චිත්තය තමයි
ආසාවල්, තරහවල්, බයවල්, ශෝකවල් ඒවා ඔක්කොම චිත්තයේ ක්‍රියාකාරී. මේ චිත්තය කියන එකත් මේ ලේ ආශ්‍රයෙන් තියනවා කියන එකේ සත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ අපේ අදහසක් ඇති වුණාම ඒ අදහස අනුව මොලෙන් පණවිඩයක් යනවා ශරීරයේ ග්‍රන්ථියකට. ඒ ග්‍රන්ථියෙන් යුෂයක් පිට කරනවා හෝමෝන් කියලා. ඒ යුෂය මුළු ශරීරයටම ලේ සමග යනවා. හෘද වස්තුවේ පොම්ප කරනවා මුළු ශරීරයටම යනවා. ඒ පොම්ප කරපුවාම මුළු ශරීරයටම ගියාම ශරීරයේ තැන් තැන් වල ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තමයි අපට තරහක් ආවා කියලා කියන්නේ. එහෙම නැත්නම් ආසාවක් ආවා කියන්නේ, බයක් ආවා කියන්නේ, ශෝකයක් ආවා කියන්නේ. ඒ හැම චිත්තාවේගයක් ඇති වෙනවා කියන්නේ මේ ශරීරයේ වෙනස් වීමක්, ලේ වෙනස් වීමක්. ඒ ශරීරයේ ක්‍රියාකාරීත්වය වෙනස් වීමක්. මේක තමයි චිත්තය. ඒ වෙනස් වීමෙන් ඇතිවෙන හිතේ ඇවිස්සීම තමයි චේතනා කියලා කියන්නේ. ඒ චේතනාවෙන් තමයි අපි ක්‍රියා කරනකොට කර්මය කියලා කියන්නේ. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. ඒ චේතනාව හිතේ ඇවිස්සීම නිසා ඇතිවෙන ක්‍රියාව. තරහෙන් ක්‍රියා කරනවා නම්, එහෙම නැත්නම් බයෙන් ක්‍රියා කරනවා නම්, එහෙම නැත්නම් කාම ආසාව ක්‍රියා කරනවා නම්, ඒ හැම ක්‍රියාවක්ම මේ කර්මයක් වෙනවා. ඒකයි මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒ චේතනා තුනක් එතන තියෙන්නේ. ලෝභ, ද්වේෂ, මෝහ කියලා. ඒ චේතනා තුනෙන් තමයි කර්මය වෙන්නේ ක්‍රියාව. ඉතින් ඒ කැල් අපි ඉස්සරලා කියලා තියෙන දෙයක් මම දැන් කීවේ. නමුත් මේ චිත්තය තමයි මේ කරදර ඇති කරන්නේ. ඒ මොකද ඒ චිත්තයේ ඇවිස්සීමෙන් තමයි ඔය කර්මය සිද්ධ වෙන්නේ. එතකොට කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ තණ්හාව නැති කරන්න. ඒ තණ්හාව නැති කරනවා කියන්නේ මේ චිත්තයේ ඇවිස්සීම නැති කිරීම. එතකොට ඒ චිත්තයේ ඇවිස්සීම නැති කරලා අපේ ශාන්ත චිත්තයක් ඇති කරගත්තොත් අය මේ ඒ ශාන්ත චිත්තය ඇති කිරීමෙන් ඇති වෙන්නේ සමාධිය. නමුත් ඒ සමාධිය ඇති වුණාට ඒක නැවත හිත කිලුට වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපේ ප්‍රඥාව ඇති වුණාම තමයි අර චිත්තේ ඇවිස්සීම නවතින්නේ. ඒ ප්‍රඥාව දියුණු වුණාම චිත්තේ ආය ඇවිස්සෙන්න ක්‍රමයක් නැහැ. ආන්න ඒ ප්‍රඥාව ඇති කරන භාවනාව තමයි විපස්සනා භාවනා කියලා කියන්නේ. ඉතින් ඒ විපස්සනා භාවනා ක්‍රමයෙන් තමයි මේ චිත්තේ ඇවිස්සීම සම්පූර්ණයෙන්ම නවත්තන්නේ. එතකොට ඒ චිත්තේ කියන එක මම කියවා මේ ඉංග්‍රීසි භාෂාවෙන් අපි වචනයක් තියෙනවා ඉමෝෂන් කියලා. ඒ ඉමෝෂන් කියන එක තමයි මේ චිත්තේ ඇවිස්සීම. ඒ ඉමෝෂන් කියපුවම තරහ එන එකත් ඉමෝෂන් එකක්. ඒ වගේම කාමාසාවක් එන එකත් ඉමෝෂන්. බයක් එන එකත් ඉමෝෂන්. ශෝකයක් එන එකත් ඉමෝෂන්.
ඒ ඉමෝෂන් නැති කිරීම තමයි නිවන කියන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම ඒ ඉමෝෂන් කියන ඒවා නැති කිරීම තමයි බුදුරජාණන් වහන්සේ කළේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකීන්ට කරන්න ඉගැන්වෙන ඒ දෙයයි. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ රහත් වෙනවා කියන්නේ ඒ ඉමෝෂන් කියන තණ්හාව නැති කිරීම. තණ්හාව නැති කිරීම කියනකොට මොකක්ද දෙනෙක් මේ තණ්හාව කියන්නේ මොකක්ද කියන එක හරියට දන්නේ නැහැ. අපි මේ ඉමෝෂන් කියන වචනේ ඉංග්‍රීසි භාෂාවට පුරුදු අයට මේ ඉමෝෂන් කියන වචනේ හොඳට තේරෙන මොකක්ද කියලා. එතකොට ඒ ඉමෝෂන් නැති කිරීම තමයි. නමුත් අද නවීන මේ බටහිර ලෝකේ ඉමෝෂන් එකට ලොකු තැනක් දීලා තියෙනවා. ඉමෝෂන් අවශ්‍යයි කියනවා. ඒ ඉමෝෂන් එක නැත්තම් මිනිසෙක් නෙමෙයි කියනවා මහරජා. නමුත් මිනිසෙක් කියලා විශේෂයෙන් මේ අනිත් තිරිසන්නුන්ට වඩා වෙනසකට තියෙන්නේ මිනිස්යාගේ ඉමෝෂන් එක නෙමෙයි මිනිස්යාගේ කල්පනා කිරීමේ ශක්තිය බුද්ධිය. ඉමෝෂන් එක තමයි මිනිස්යා තිරිසනෙක් හැටියට පේන්නේ. ඒ මිනිස්යාගේ ඒක තමයි ඔය අපේ පරණ ශ්ලෝකයක් තියෙනවා මේ කාරණේ කියන ආහාර නිද්‍රා භය මෛතුනංච සාමාන්‍ය මේතත් පසුබික් නරාණං ධර්මෝ හිතේසා මදිකෝ විශේෂෝ ධර්මේන හීන පසුබික් සමාන. ඒ කියන්නේ ආහාර ගැනීම, විදා ගැනීම, බයවීම, මෛතුන සේවය. මේවා මිනිසුන්ටත් තිරිසන්නුන්ටත් පොදු දෙයක්. ඒ කියන්නේ මේ ඉමෝෂන් කියන එක මනුස්සයාටයි තිරිසනාටයි පොදු කියන එකයි කියන්නේ. නමුත් විශේෂයෙන් මනුස්සයාට තියෙන්නේ ධර්මෝ හිතේසා මදිකෝ විශේෂෝ. ධර්ම කියපේ මොකද්ද ධර්ම කිව්වේ? මම දැන් ඉස්සෙල්ලා කිව්වේ මොලේ ක්‍රියාකාරීත්වය මනෝ කීවා. ඒ මනසෙන් ඇතිවෙන අදහස තමයි ධම්ම කිව්වේ. ඒ ධර්මෝ හිතේසා මදිකෝ විශේෂෝ කියපුවාම ඒ කල්පනා කිරීමේ ශක්තිය තමයි මිනිසයාට විශේෂ දේ. අද මනෝවිද්‍යාඥයෙක්ගෙන් ඇහුවත් ඒ කාරණේ පිළිගන්නවා. මේක මේ ඉස්සර පඬිවරුන්ගේ කතාවක් විතරක් නෙවෙයි. ඒ වාගේ ඊළඟට කියනවා ධර්මේන හීන පසුබික් සමාන. ඒ ධර්මයේ කල්පනා කිරීමේ ශක්තියෙන් හීන නම් ඒ මනුස්සයා තිරසනෙක් වාගේ. ඒකයි ඒක උඩට පැහැදිලිව කියලා තියෙන කාරණයක්. ඒක බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ ඒ කාරණය. එතකොට මේ නිවන කියන්නේ මේ බුද්ධියෙන් විතරක් ක්‍රියා කරන තත්ත්වය. ඒ කියන්නේ බුදු වෙනවා කියන්නේ ඒ බුද්ධියෙන් ක්‍රියා කරන නිසායි. එතකොට රහත් වෙනවා කියන්නේ ඒ තත්වයටම ඇවදින් බුද්ධියෙන් ක්‍රියා කරන්නේ. අර සමහර අය ඔහොම කියනකොට මේ දැන් තියෙන චිත්‍රපටයක උදාහරණයක් ගේනවා.
ඔය ස්ටාර් ට්‍රෙක් කියලා චිත්‍රපටියක් තියෙනවා ඔය ටීවී වල පෙන්නන. ඒකේ මිස්ටර් ස්පොක් කියලා එක්කෙනෙක් ඉන්නවා. ඒ මිස්ටර් ස්පොක් කියන එක්කෙනා ඉමෝෂන් නැහැ කියලායි මේ ඒකෙන් පෙන්නන්නේ. ඉතින් ඒ වාගේ මිනිස්සෙක් එතන නිකන් විහිළුවට දාලා තියෙන්නේ මේ සාමාන්‍ය මිනිස්සයාට ඉමෝෂන් තියෙනවා. ඒ ඉමෝෂන් නැති මිනිස්සයා ඒ වාගේ හැබැයි බොහොම මේ බුද්ධිය තියෙනවා. නමුත් ඉමෝෂන් නැහැ කියලා එතන පෙන්නන්නේ. ඒක එතන නරක දෙයක් හැටියට පෙන්නන්නේ නැහැ. නමුත් ඒ මිනිස්සෙක් නෙවෙයි කියලා එතන පෙන්නන්නේ. මිනිස්සෙක් වෙන්න නම් ඉමෝෂන් තියෙන්න ඕන කියලා. ඉතින් ඒවා බුද්ධ ධර්මයේ අනුව බැලුවොත් එතන වැරදි විදිහේ කල්පනාව. ඉතින් අපි ඒක තේරුම් ගන්න විශේෂයෙන්ම මේ බුද්ධ ධර්මයේ අනුව බලනකොට මේ ඉමෝෂන් කියන ඒ චිත්තාවේග නැති කිරීම තමයි බුද්ධ ධර්මයේ උගන්වන්නේ. ඒ නැති කිරීම තමයි නියම කරුණාව මෛත්‍රිය කියන එක ඇති වෙන්නේ. සමහර අය මේ කරුණාව මෛත්‍රිය ගැන කතා කරනකොට ඒවට කියනවා good emotion කියලා. හොඳ emotion කියලා. නමුත් ඒක වැරදි. කරුණාව මෛත්‍රිය කියනකොට ලෝභ ද්වේෂ නැති තත්ත්වයක්. ලෝභ ද්වේෂ තමයි emotion. ඒවා ඔක්කොම ආත්මාර්ථකාමී. emotion කියන ඒවා ආත්මාර්ථකාමී. එතකොට ඒ ආත්මාර්ථකාමී emotion නැති කිරීම තමයි මෛත්‍රී කරුණාව කියලා කියන්නේ. ආත්මාර්ථකාමීකම නැති කිරීම. ඒ නැති කරන්න තමයි අපි මෛත්‍රී භාවනාව කරන්නේ. ඒ මොකද ආත්මාර්ථකාමයෙන් තමයි අපි ගැනම අපි හිතන්නේ. අනිත් අයට යමක් දෙන්න කැමති නැහැ. ලෝභකම. ඒ ලෝභකම කීවට අපි අත් වශයෙන් බුදුරජාණන් වහන්සේ ලෝභ කියන වචනේ පාවිච්චි කරුවේ සුඛ වේදනා තියෙන තුන් જાතියක් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා. ඒ සුඛ කියන සතුටුදායක වින්දනයේට තියෙන ආසාව තමයි ලෝභ. අසතුටුදායක වින්දනයේට තියෙන අකමැත්ත තමයි දෝෂ. අදුක්ඛම සුඛ කියලා සතුටුදායකත් අසතුටුදායකත් නැති වින්දනය. ඒකෙන් තමයි මෝහ කියන එක ඇති වෙන්නේ. ඒ වින්දනයේට ඇති වෙන අදහස තමයි යමක් තියනවා කියන අදහස පමණයි එතනින් ඇති වෙන්නේ. යමක් මේකට ආශා කරන්නේත් නැහැ, අකමැත්තකුත් නැහැ. නමුත් ඒක තිබිය යුතුයි කියලා හිතන. ඒකම තමයි මේ තණ්හාව ගැන කතා කරනකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන්නේ. ඒ ලෝභ කියන එකම තමයි කාම තණ්හා කියන්නේ. එතකොට අදුක්ඛම සුඛ වේදනාවෙන් ඇති වෙන්නේ භව තණ්හාව. භව තණ්හාව කියන්නේ භව කියන්නේ තියනවා, ඉන්නවා කියන එකයි භව කියන්නේ. දැන් පොත්තකම් භවති කියන්නේ පොත තියනවා. ඒ තියනවා ඉන්නවා කියන එක තමයි අපි පණ නැති දේවල් වලට තියනවා කියනවා, පණ තියෙන දේවල් වලට ඉන්නවා කියන්නේ. නමුත් එකමයි අදහස. ඉතින් ඒ විදිහට මේ ඒ තිබීම ඉදීම කියන එක තමයි භව කියන්නේ. එතකොට ඒ තිබීමට තියෙන ආසාව තමයි භව තණ්හාව. ඒ වගේම නොතිබීමට තියෙන ආසාව තමයි විභව තණ්හාව. ඒ කියන්නේ අප්‍රිය දේ නොතිබේවා කියලානේ අපි හිතන්නේ. ඒ නිසා ඒක තමයි විභව තණ්හාව. ඒකම තමයි දෝෂ කියලා කියන්නේ. ලෝභ දෝෂ මෝහ එකමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඉතින් මේ විදිහට
මේ තණ්හාව නැති කිරීම තමයි අපි මේ නිවන කියලා කියන්නේ. එතකොට මේ තණ්හාව නැතිවීමෙන් වෙන්නේ මොකද්ද? තණ්හාව නිසා තමයි ඇති වෙන්නේ භවය. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව. අන්න එහෙම එකක් තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ තණ්හාව වේදනා පත්‍ය තණ්හා. වේදනාව නිසා ඒ වින්දනය නිසා තණ්හාව ඇති වුණා. නමුත් ඒ තණ්හාව ඇති වෙනකොට අපි නොදැනුවත්ව වෙන්නේ. ඒ කියන්නේ අපි හිතලා කරන එකක් නෙමෙයි. ප්‍රිය වේදනාවක් දැකපුවාම ඒකට අපි මේක ප්‍රිය වේදනාවක් දැන් මම මේකට ආස කරන්න ඕනයි කියලා එහෙම හිතලා ආස කරනව නෙමෙයි. ප්‍රිය වේදනාවක් දැකපුවාම ඉබේටම ආසාව ඇති වෙනවා. අප්‍රිය වේදනාවක් දැනුණාම ඉබේටම අකමැත්ත දැනෙනවා. අන්න ඒකයි ඒක අපි හිතලා කරන එකක් නෙමෙයි. ඉබේට කරන එකක්. ඒ ඉබේට කරන එක නිසා තමයි ඒ ඉබේට කිරීම කියන එක තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව කියන්නේ නිකම්ම චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියන එක නෙමෙයි. අවිද්‍යාව කියලා කියන්නේ මේ දුක කියන එක ඇති වෙන්නේ නොදැනුවත්වමයි. අපි හිතලා කරන එකක් නෙමෙයි. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. ආසාවක් ඇති වුණත් තරහක් ආවත් මේ බයක් ආවත් ශෝකයක් ආවත් අපි හිතලා කරන ඒවා නෙමෙයි. ඉබේට වෙන දේවල්. ඒක ඉබේට කියන්නේ හේතු නැතුව වෙනව නෙමෙයි. හේතු තියෙනවා. නමුත් අපි හේතු දන්නෙත් නැහැ. ආන්නේ හේතු දන්නේ නැති එක තමයි අවිද්‍යාව. එතකොට ඒ අවිද්‍යාව තියෙනකොට වේදනාවෙන් තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වුණාම උපාදානය ඇති වෙනවා. මොකද්ද උපාදානය කියන්නේ? උගද්දෙනෙක් කියන්නේ මේ උපාදාන කියන්නේ මේ ඇලෙනවා හරි අල්ල ගන්නවා හරි ඒ වගේ එකක්. එහෙම එකක් නෙමෙයි උපාදාන කියන්නේ. උප ආදාන උප කියන්නේ ඇතුළ ආදාන කියන්නේ ගන්නවා කියන. අදින්නා දාන කියන්නේ නොදුන් දේ ගැනීම. ඒ වගේම උපාදාන කියන්නේ ඇතුළට ගැනීම. මොකද්ද ඇතුළට ගැනීම කියන්නේ? ඇතුළට ගැනීම කියන්නේ තමාගේ කර ගැනීම මගේ කර ගන්නවා. යමක් මගේ කියලා කිව්වොත් ඒක තමයි උපාදාන. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා personalizing කියලා. personalizing. ඒ කොහොමද මගේ කරගන්නේ? මේ ආසාව ඇති වුණාම මගේ කර ගැනීමක්. අපි තේරුම් ගන්න ඕන මෙතන ඉස්සරලාම තේරුම් ගන්න ඕන මෙතන මමක් නෑ. මේ අපි මේ යම් කිසි පුද්ගලයෝ නෙමෙයි. අපි මේකට ඉංග්‍රීසි වචනයක් තියෙනවා ඕගැනිසම් කියලා. ඒ ඕගැනිසම් කියන්නේ මේ අපිත් මේ මැසිමක් වාගේ වැඩ කරන යම් කිසි දෙයක්. අර මැසිම කියන එක නම් මිනිසෙක් හදාපු එකක්. නමුත් මෙතන මේක මිනිසෙක් හදාපු එකක් නෙමෙයි. ඇටයකින් ගහක් පැලවුණා වාගේ මේ ඇටයක් වාගේ එකකින් හැදිච්ච දෙයක් තමයි අපේ ශරීරය. ඒ ශරීරේ ඇටයක් වාගේ දෙයකින් තමයි මේ ඇති වෙන්නේ. ඉතින් ඒ විදිහට එහෙම ඇති වෙච්ච ශරීරය තමයි ඕගැනිසම් කියන්නේ. එතකොට මේ ශරීරය මැසිමක් වාගේ වැඩ කරන්නේ. මේ ස්වභාව ධර්මයේ තියෙන යම් නීති තියෙනවා නම් ඔය විද්‍යාඥයෝ හොයාගත්තු නීති තියෙනවානේ ස්වභාව ධර්මයේ. ඒ අනුවම තමයි මේ ශරීරයත් වැඩ කරන්නේ. ඒ අනුව වැඩ කරන නිසා තමයි වෛද්‍යවරයෙකුට කෙනෙකුට ලෙඩක් හැදුනහම මේ ලෙඩේ සුව කරන්න පුළුවන් වෙන්නේ. ඒක දැනගත් ගැනීම නිසායි. කොහොමද ලෙඩේ හැදුනේ කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ ඒ කාරණේ.
දැන් ඔය එක්තරා මේ මැසින් තියෙනවා මේ ඔය හෘද වස්තුව ගැන හොයලා බලන මැසින් මේ මොලේ ක්‍රියා කරන හැටි හොයලා ගන්න මැසින් තියෙනවා ඒ වගේ ඒ මැසින් වල මේ ක්‍රියාකාරීත්වයක් මේ ශරීරයේ ක්‍රියාකාරීත්වයත් එක විදිහට ක්‍රියා ඒ නිසාම තමයි මැසිමට පුළුවන් වෙන්නේ මේ ශරීරයේ වෙනස් වෙන හැටි ශරීරයේ තියෙන ලෙඩ හොයා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහේ මේ මැසිමක් හැටියට අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ අපේ ශරීරයේ අපේ හිත කියන එක මේ ශරීරයේම ක්‍රියාකාරීත්වයක් තමයි මේ හිත කියලා කිව්වේ. එතකොට 아무තු දෙයක් නෙවෙයි මේ හිත කියලා තවත් දෙයක් තිබිලා මේ ශරීරයෙන් පිට වෙන්න පුළුවන්. එහෙම දෙයක් නෙවෙයි හිත කියන්නේ. හිත කියන්නේ මේ ශරීරයේම ක්‍රියාකාරීත්වය. එතකොට මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය තන මේ චිත්තේ කියන ඒ තණ්හාව කියාපු ඒ ක්‍රියාකාරීත්වය නැති කිරීමයි අපි මේ රහත් වෙනවා බුදු වෙනවා කියලා කියන්නේ. නමුත් දැන් අපි මේ කල්පනා කරුවේ මේ තණ්හාව ඇති වුණාම උපාදානේ කිව්වේ මගේ කරගනීම. ඒතං මම කියන්නේ මේක මගේ කියන එකයි. ඒතං මම ඒතෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා කියන්නේ ඒ වෙන හැටි තමයි මේ පෙන්වන්නේ. ඉස්සරලා මගේ කියලා යමක් අල්ලගන්න. ඒ කොහොමද මගේ කියන එක ඇති වෙන්නේ? අපට ආසාව ආපුවාම අපේ මේ ස්පර්ශය කියන එක ඒ කියන්නේ මේ මෙතන දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ ආසා කරන දේ ආසා කරන පුද්ගලයා කියලා. ආසාව ඇති වුණාම මෙහෙම දෙකකට බෙදෙනවා අපේ මේ අත්දැකීමේ. ඒකට තමයි අජ්ජත් බහිද්ද කියලා කියන්නේ. ආධ්‍යාත්මික බාහිර කියලා කියන්නේ. ඒ ආධ්‍යාත්මික බාහිර කියලා දෙකකට බෙදෙනවා. එතකොට බාහිර දේ කියන දේ මගේ නොවන දේ. ආධ්‍යාත්මික දේ තමයි මගේ වෙන දේ. ඉතින් ආධ්‍යාත්මික කොටසට මගේ කියනවා බාහිර කොටස මගේ නෙවෙයි. අන්න ඒකයි. දැන් අපි යමක් දකිනකොට ඒ දකින දේ බාහිර දේ දකින දැකීම කියන දේ ක්‍රියාව ආධ්‍යාත්මික වෙනවා. ඒ ආධ්‍යාත්මික වීම තමයි මගේ වීම. ඒ ආධ්‍යාත්මික වීමෙන් මගේ වෙනවා. එතකොට ඒ මගේ වෙච්ච හැම දෙයක්ම අන්තිමට මම වෙනවා. ඒ මගේ වෙච්ච දේ තමයි මම වෙන්නේ. ඒ කියන්නේ උපාදාන පත්‍ය භව. ඒ උපාදානයෙන් තමයි භවය ඇති වෙන්නේ. එතකොට භවය කියන්නේ මම ඉන්නවා කියන එකයි. මම ඉන්නවා කියන්නේ. එතකොට මම ඉන්නවා කියන ඒ හිතවිල්ල ඇති වුණාම කාටද මම කිව්වේ? මම ඉන්නවා කියනකොට මම කිව්වේ මේ ශරීරෙට. එතකොට ශරීරය මගේ කරගෙනයි ශරීරේ මම උනේ. ඒ ශරීරේ මම උනෙන් පස්සේ ශරීරේ ඉන්නවා කියලානේ කියන්නේ.
මොකද්ද ඉන්නවා කියන්නේ? ශරීරේ තියෙනවා නැත්තම් තියෙනවා. හරි ඉන්නවා හරි කියනවා නම් මම ඉන්නවා කියන එකට තියෙන්නේ මම ඉන්නකොට ඉන්නවා කියවනම් මම යම්කිසි ආකාශයේ ඉඩක් ගන්නවා. ආකාශයේ ඉඩක් ගන්නවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් ඒකට කියනවා occupying space. occupying space කියපුවම මේ අවකාශයේ ඉඩ ප්‍රමාණයක් ගන්නවා. ඒ ඉඩ ප්‍රමාණය උස්සෙන් මහතෙන් මනින්න පුළුවන්. මෙච්චර උසයි මෙච්චර මහතයි කියලා ඒ ඉඩ ප්‍රමාණය මනින්න පුළුවන්. ඉංග්‍රීසියෙන් ඒකට කියනවා ඒ ඉඩ ගන්නා ඒ ප්‍රමාණයට කියනවා වොලියුම් කියලා. ඒ විදිහේ ඉඩක් ගන්නවා. ඒ ආකාශයේ ඉඩක් ගැනීම. ඒ ශරීරයේ උස මහත අනුව තමයි අපි කොච්චර ඉඩක් ගන්නවද කියන එක කියන්න පුළුවන්. ඒ වගේම කාලයේත් ඉඩක් ගන්නවා. කාලය කියන්නේ ඉංග්‍රීසියෙන් කියන ටයිම්. ඒ කාලය කියපුවාම අතීතේ වර්තමාන අනාගත කියලා තුනකට බෙදනවා කාලය. එතකොට අතීතේ මෙන්න මෙච්චර කාලයක් මම ජීවත් වුණා. අනාගතයේදී මෙච්චර කාලයක් ජීවත් වෙනවා. නේ වර්තමානයේදී මේ මෙච්චර කාලයක් මම ඉන්නවා. අන්න ඒ වගේ මේ අතීත වර්තමාන අනාගත කියලා කාල තුනකට අපි බෙදනවා මෙතන. ඒ කියන්නේ භවයෙන් තමයි මේ කාල තුන ආවේ. භවය කියන්නේ ඉන්නවා කියනවා නම් ඒ ඉන්නේ කොතනද? කොච්චර ප්‍රමාණයක් ඉඩ ගන්නවද? ඒ වගේම කොච්චර කාලයකටද ඉන්නේ? ඉඳීම කියන එකේම තියෙනවා ඔය මේ කරුණු දෙක. ඉඩ ගන්නා ප්‍රමාණයයි කාලය ගන්නා ප්‍රමාණයයි. ඉඩ කාලය. එතකොට ඒ කාලය ගැන කල්පනා කරනකොට අතීතයක් තියෙනවා වර්තමානයක් තියෙනවා අනාගතයක් තියෙනවා. ඒ අතීතය ගැන කල්පනා කරුවොත් දැන් ශරීරයටනේ මම කීවේ. ශරීරයට මම කීවනම් ඒ ශරීරය පටන් ගත්තේ කොතනින්ද? ඒකට තමයි උප්පත්තිය කියලා කියන්නේ. එතකොට ශරීරය පටන් ගත්ත තැන තමයි උප්පත්තිය. ඉතින් ශරීරයේ උප්පත්තිය මගේ උප්පත්තිය වෙනවා. මොකද ශරීරේ මම වුණා නම් ශරීරයේ උප්පත්තිය මගේ උප්පත්තිය වෙනවා. ඒ වගේම ශරීරයේ දිරීම ජරාවට පත්වීම මගේ ජරාවට පත්වීම වෙනවා. ශරීරයේ මරණය තමයි අනාගතයේ තියෙන්නේ. ඒ මරණයත් මගේ මරණය වෙනවා. මොකද ශරීරය මම වෙච්ච නිසා. ශරීරය මම වුණේ නැත්තම් මට උප්පත්තියකුත් නැහැ. ජරාවකුත් නැහැ, මරණයකුත් නැහැ. ශරීරය මම වෙච්ච නිසායි උප්පත්තියක් ජරාවක් මරණයක් තියෙනවා. එතකොට උප්පත්තිය ගැන නම් මුගක් දෙනෙක් සතුටු වෙනවා. බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් කියලා ඒ උප්පත්තිය වෙනුවෙන් සතුටු වෙනවා. නමුත් ජරාවටපත් වෙනකොට දුක් වෙනවා. ව්‍යාධියටපත් වෙනකොට ලෙඩ හැදෙනකොට දුක් වෙනවා. මරණයටපත් වෙනකොට දුක් වෙනවා. ඉතින් උප්පත්තිය ගැන සතුටු වෙනවා. ජරාව ව්‍යාධි මරණයට දුක් වෙනවා. නමුත් අපි තේරුම් ගන්නේ නැහැ ජරාව ව්‍යාධි මරණය කියන්නේ උප්පත්තියෙන්ම ඇතිවෙච්ච දෙයක්. ඒ නිසා උප්පත්තිය ගැන දුක් වෙන්න ඕන. හරිනම්
අන්න ඒකයි මේකේ අපි තේරුම් ගන්න තියෙන්නේ. දුක කියන එක ඇති උනේ මම ඇතිවීමෙන්. මම ඇති උනේ නැත්තම් ශරීරය මම කරගෙන මම ඇති උනේ නැත්තම් අන්න ශරීරය මගේ කරගෙන ශරීරය මම වුණා. ඒ ශරීරය මම වුණෙන් පස්සේ තමයි දුක ඇති උනේ. ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක ඇති උනේ ශරීරේ මම වීමෙන්. ඒ ශරීරේ මම වුණේ උපාදානය නිසා මගේ කරගත්ත නිසා. ඒ මගේ කරගත්තේ තණ්හාව ඇති වුණ නිසා. ඒ තණ්හාව ඒ නිසායි තණ්හාව දුකට හේතුව කියලා පෙන්නේ. එතකොට ඒ තණ්හාව දුකට හේතුව නම් ඒ තණ්හාව නැති කිරීමෙන් තමයි දුක නැති වෙන්නේ. ඉතින් ඒ විදිහට අපි මේක තේරුම් ගත්තොත් මේක ටිකක් මේ මන් තේරුම් කරපු ක්‍රමේ ටිකක් වෙනස්. ඔය සම්ප්‍රදායක පටිච්චසමුප්පාදයේ තේරුම් කිරීමට ටිකක් වෙනස්. මොකද සම්ප්‍රදාය හැටියට පටිච්චසමුප්පාදයේ තේරුම් කරනකොට ඔය මේ භවය කියන එක කර්ම භවය කියනවා. ඒ කියන්නේ පව්පින් කරන දේ. පව්පින් කුසල් අකුසල් තමයි මේ භව ජීවිතය. කර්ම භවය කියන්නේ. එතකොට ජාති කියන්නේ මේ අනිත් ආත්මයේදී ඉපදෙන ප්‍රතිසන්දි විඥානය. ඒකටයි ජාති කියන්නේ. ඒ සම්ප්‍රදායේ තේරුම් කරන ක්‍රමය. ඒ සම්ප්‍රදාය ක්‍රමයට නෙමෙයි මම දැන් මේ කතා කරන්නේ. ඒකට වෙනස් එකක්. ඉතින් ඒකට කවුරුවත් කැමති නැත්නම් ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. නැති නමුත් මම මේ මට තේරෙන හැටියට මම උගාක් මහන්සි වුණා මේ පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න. එක මේ දවසෙන් දෙකෙන් නෙමෙයි මට අවුරුදු ගණනාවක් යන්නේ අවුරුදු මං හිතන හැටියට අවුරුදු 50ක්වත් යන්න ඇති මට මේක තේරුම් ගන්න. මම පොඩි කාලේ ඉඳලම මහන්සි ගත්තා මේ පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න. ඒ මට තේරිච්ච හැටි මම මේ කියන්නේ. ඒක මං වැරද්දක් වෙන්න පුළුවන්. නමුත් අසන්නෝ ඒක ගැන සිහිබුද්ධියෙන් අහලා ඒක මං කියන එක හරිද වැරදිද කියලා තමන්ම තීරණය කරගන්න පුළුවන්. ඒකට කිසිම මට මගේ අදහසට විරුද්ධ වුණා කියලා මම අසතුටු වෙන්නේ නැහැ. නමුත් කාට හරි පෙන්වන්න පුළුවන් නම් මගේ වරද්ද මොකද්ද කියලා එතකොට මම මේ ඒක අහගෙන ඉඳලා ඒක මේ පිළිගන්නවා. වැරදි නම්. නමුත් මට තේරෙන හැටියට මේක තමයි නියම තේරුම. ඉතින් කැමති කෙනෙකුට වෙන තාලයකට තේරුම් ගන්න පුළුවන්. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ තේරුම් ගැනීමෙන් තමයි ප්‍රතිඵල ලබන්න පුළුවන්. අපිට දුක නැති කරගන්න නම් මේ පටිච්චසමුප්පාදේ හරි පිළිවෙලට තේරුම් ගන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ පටිච්චසමුප්පාදේ හරියට තේරුනේ නැත්නම් දුක නැති කරගන්න බෑ. ඉතින් අපි ඒක හොඳට ගැන කල්පනා කරන්න ඕනේ. නමුත් විශේෂයෙන්ම මෙතන දුක නැතිවීම කෙරුවේ කොහොමද? තණ්හාව නැති කිරීමෙන්. තණ්හාව නැති කිරීමෙන් උපාදානය නැති වුණා. උපාදානය නැති කිරීමෙන් භවය නැති වුණා. භවය නැති කිරීමෙන් ජාති ජරා ව්‍යාධි මරණ නැති වුණා. ඒ නිසා බුදු කෙනෙකුට උප්පත්තියක් නැහැ, ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ. ඒකේ තේරුම දැන් සමහර අය සම්ප්‍රදාය අනුව කල්පනා කරනකොට ඒ නැහැ කියලා කියන්නේ මේ මරුණාම ආයෙ ඉපදෙන්නේ නැහැ කියන එක. ඒක නෙමෙයි මෙතන මේ තේරුම. මේ ආත්මෙදිම මැරෙන්නත් ඉස්සරලා උප්පත්තියෙන් මිදුණා. ජරාවෙන් මිදුණා.
ව්‍යාධියෙන් මිරුණා. මරණයෙන් මිදුණා. අන්න ඒකයි බුදු වීම කියන්නේ. මේ බුද්ධ කියන වචනේ තේරුම අවදි වෙනවා කියන එක. මේ අර මේ කෙලෙස් නින්දකින් අපි ඉන්නේ. ඒ කෙලෙස් නින්ද තමයි මේ තණ්හාව කියන ඉමෝෂන් එකකින්. ඒ ඉමෝෂන් එකෙන් තමයි මේ මම කියන හැඟීම ඇති වුනේ. ඒ ඇති වෙච්ච හැටි තමයි දැන් මේ කීවේ. තණ්හාව ඇතිවීමෙන් උපාදානය ඇති වුණා. උපාදානය ඇතිවීමෙන් භවය ඇති වුණා. ඒ භවය ඇතිවීමෙන් තමයි ජාති ජරා ව්‍යාධි මරණ ඇති වුනේ. එතකොට මේ විදිහට දුක ඇතිවෙන්න හැටි අපි තේරුම් ගත්තොත් ඒ තණ්හාව නැති කිරීමෙන් දුක නැති වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක විශේෂ කාරණයක්. මේ කාරණය මේ අපි හොඳට තේරුම් ගන්නවා නම් රහත් වෙනවා කියන්නේ මොකක්ද? රහත් වෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. දැන් බුදු වෙනවා කියන්නේ මොකක්ද? මේ හීනයකින් ඇහැරුණා. නින්දකින් ඇහැරුණා. ඒ නින්දෙන් තමයි අපි හිතාගෙන ඉන්නේ මම ඉන්නවා කියන එක. ඒ මොකද මේ තණ්හාව තමයි ඇති කරන්නේ මේ මම ඉන්නවා කියන අදහස. ඒකට තමයි භවය කියන්නේ. මේ භවයෙන් මිදෙනවා කියන එකේ තේරුම මේ සංසාරයෙන් මිදුණා කියන කතාව නෙමෙයි. මම ඉන්නවා කියන කතාවෙන් මිදුණා. මම ඉන්නවා කියන අදහසින් මිදුණා. භවයෙන් මිදෙනවා කියන්නේ. ඉතින් ඒ විදිහට මම ඉන්නවා කියන අදහසින් මිදීම තමයි අවදි වෙනවා කියන්නේ. ඒ නින්දේ දැකපු හීනයක් වගේ. ඒ හීනෙන් අපි ගැලවිලා අවදි වුණා. එතකොට හීනේ හීනයක් කියලා දැක්කා. හීනේ හීනයක් කියලා දැකීමෙන්ම අවදි වෙනවා. එතකොට මේ විදිහට අවදි වීමක් තමයි බුදු වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේට ඇති වුණේ අවදි වීම. ඒ අවදි වීමෙන් මම ඉන්නවා කියන හිතවිල්ල නැතුව ගියා. ඒ හිතවිල්ල මේ බුද්ධිය පාවිච්චි කරලා ඇති කරගත්තු අදහසක් නෙමෙයි. මම ඉන්නවා කියන එක. ඒක අන්දවම අර නොදැනුවත්වම කෙරෙන දෙයක්. මේ ආසාව කියන එක ඇතිවීමෙන් ඒ ආසාව විතරන්නේ තරහ ඇති වුණත් ඒ තරහත් මගේ කරගන්නවා. ආසාවක් ඇති වුණත් ආසාව මගේ කරගන්නවා. ඒ මගේ කර ගැනීම තමයි උපාදානය කියන්නේ. ඒ උපාදානෙම තමයි මම ඇති උනේ. එතකොට ඒක මේ බුද්ධියෙන් කල්පනා කරලා ඇතිවෙච්ච අදහසක් නෙමෙයි. ඒක ඉබේටම මේ ආසාවෙන් ඇතිවෙච්ච එක. නමුත් ඒ ආසාව ඇති උනේ නොදැනුවත්ව. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාවයි තණ්හාවයි එකටම පවතින. ඉතින් මේක තවදුරටත් තේරුම් ගැනීම තමයි අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා. අන්න ඒ මුල් කැලල අවිද්‍යාව ඒ මේ ලෝකේ තේරිච්ච හැටි ගැනයි එතනයි කියන්නේ. මංගලං සත්තං සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ.
සාදු සාදු